තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දිනාටම. පින්බර වස්සාන සමයේ අදත් පින්වත් මොහතක බෞද්ධ රූපවාහිනී නාලිකාව මෙලෙස ඔබ වෙනුවෙන් ගෙනෙන විශේෂ ධර්මදේශනා මාලාවේ තවත් දිනයක ආරම්භය මේ. අද මේ විශේෂ දේශනාව පැවැත්වීමට අප සිදු කළ ආරාධනාව පිළිගෙන ධම්සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේ ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරගමසිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය ශාස්ත්‍රවේදී පඬිත නම කියනට අවසරයි පූජනීය හිඟුරේ පඤ්ඤාසේකර පින්වත් ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම සාදු නාද පවත්වමින් පිළිගනිමු. සාදු සාදු සාදු. පන්නිපිටිය දෙපානම පදිංචි වසන්ති ඩයස් මහත්මිය ඇතුළු පවුලේ සහෝදර සහෝදරයන් ඒ පින්වත් පිරිස අද මේ දේශනාවට දායකත්වයේ දරමින් කටයුතු කරනවා. අද මාතෘකාව බවට පත් වෙන්නේ මේ දිනවල අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව සාකච්ඡා කරන්නේ. අපිට භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ මේ මාර්ගය තුල අපි ජීවිතේ සම්බරව පවත්වාගෙන යාමට අපිට මේ මාර්ගයේ අතිශයින් මේ වහල් වෙනවා. ඒ නිසා අද අපිට ගෞරවනීය ස්වාමින් වහන්සේ කියා දෙන්නේ යහපත් කර්මාන්තයේ හෙවත් සම්මා කම්මන්තය පිළිබඳව. එහෙමනම් අපි දේශනාව ආරම්භ කරන්න පෙර ආතුව භාග්‍යවතුන් වහන්සේ උදෙසා මල් පූජා කරමු. එන අනතුරුව දේශකයන් වහන්සේට දහත් වැටිය පිළිගන්වා ආරාධනා කරමු කලාකරුවන් ශබ්ද පූජාවන් පවත්වන මේ මොහොතේ. සාදු සාදු සාදු. සදහවත්නි, එසේනම් සදහම් අසන්න පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට සාදු නාදයක් පවත්වා තෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාධා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී
සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අප්පමාදේන සම්පාදේත ආමබන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කතමා චාවුසෝ සම්මා කම්මන්තෝ පානාති පාතා වේරමණී අදින්නා දාන වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී ඉදං උච්චතාවුසෝ සම්මා කම්මන්තෝ තී. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බෞද්ධ රූපවාහිනිය ඔස්සේ සජීවී විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් සෑම දෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ පන්නිපිටිය දෙපානම පදිංචි වසන්ති ඩයස් මහත්මිය ඇතුළු පවුලේ සහෝදර සහෝදරයන් විසින් අරමුණ හැටියට තබාගත්තේ පන්නිපිටිය සෙස්සිරි ප්‍රදේශයේ පදිංචිව සිට වසර 6කට පෙර පරලොව සපත්වන්ට යෙදුණු එම්.එච්. ජයසේන ආදරණීය පියාණන්ටත් වසර 7කට කලින් මිය පල්ලව සපත්වන්ට යෙදුණු සෝමාද සිල්වා ආදරණීය මෑණියන්ට වසර 22කට කලින් මිය පල්ලව සපත්වන්ට යෙදුණු අසංග ඩයස් මහත්මයා සහ සංසාරික වශයෙන් පින් බලාපොරොත්තු වන සිහි කටයුතු සියලු ඥාතීන්ට මේ උතුම් පින අනුමෝදන් වේවා. අපි සෑම දිනාටමත් චතුරාරි සත්‍ය ධර්මාබෝධය තුලින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණ භෝධයම සාක්ෂාත් වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. මේ දිනවල වස් කාලය නිසා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මූලික කරගෙන මේ දේශනා මාලාව පින්නතුනි සිද්ධ කරන්නේ අදට නියමිතව තිබෙන්නේ ආරෂ්ඨායක මාර්ගයේ සම්මා කම්මන්ත කියන මාර්ගාංගය පිළිබඳව. පින්නතුන් දන්නව බුදුරජාණන් වහන්සේ පානාතිපාතා වේරමණී අදින්නා දානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී මේ අකුසලයන්ගෙන් වෙන්වීම තමයි සම්මා කම්මන්ත කියලා කියන්නේ, යහපත් කර්මාන්තය. එතකොට භාගතුන් වහන්සේ සීලය කියන තැනදී වදාළේ මේ ලෝකේ නිෂ්ක්‍රීය පුජ්‍යලයක් තුල කවදාවත් සීලය කියන එක දකින්නට බෑ. සක්‍රීය පුජ්‍යලයක් තුල විතරයි පින්නතුනි මේ ලෝකේ සීලය දකින්න පුළුවන්. නිෂ්ක්‍රීය පුජ්‍යලයක් තුල සීලය දකින්න බැරි මිනිස්සු නිකන් ඉන්නකොට අපි කොහොමත් හොඳයි. නමුත් අපි සමාජයත් එක්ක වැඩ කරනකොට සක්‍රීය වෙනකොට තමයි දුර්ලභම මතුවෙන්නේ. අනේ දුර්ලභම කියන එක මතුවෙන්නේ යම් තැනකද එතන තමයි තියෙන්න ඕනේ සීලය. දැන් අපි මෙතන බනහනකොට කවුරු හරි කෙනෙක් බාහිරින් බලන් ඉඳලා තීරණයක් ගන්නවා අන්න මිනිස්සු අන්න සිල්වත්තු. එතකොට ඒ තීරණය වැරදි. ඇයි? දැන් අපි කවුරුත් මෙතන නිෂ්ක්‍රීයයි. නමුත් අපි මෙතනින් නැකట్లా සමාජයත් එක්ක වැඩ කරනකොට තමයි අපේ දුර්වලකම කියන එක මතුවෙන්නේ. ඒකයි කිව්වේ දුර්වලකම කියන එක මතුවෙන්නේ යම් තැනකද එතන තමයි පින්නතුනේ තියෙන්න ඕනේ සීලය. ඒ නිසා
බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි පංචශීල ප්‍රතිපත්තියත් කඩාගෙන ආපු ගමනක පින්නතුනි අපි ඇවිල්ලා ඉන්නේ. අනිත් එක ප්‍රාණඝාතය කියන එක නැත්නම් ඒ ප්‍රාණඝාත අකුසලය පින්නතුනි සම්පූර්ණ වෙන්න බුදුහාමුදුරුවෝ වදාලා කරුණු පහක් තියෙන්න ඕනේ. පළවෙනි එක තමයි පණ තිබෙන සතෙක් වෙන්න ඕනේ. දෙවෙනි කාරණාව තමයි පණ තිබෙන බව හරියටම තේරුම් ගන්නට ඕනේ. තුන්වෙනි කාරණාව තමයි මරණ අදහසක් තියෙන්නට ඕනේ. හතුරුනි කාරණාව තමයි මැරීමට කිසියම් පින්නතුනි උපක්‍රමයක් යොදන්නට ඕනේ. පස්වෙනි කාරණාව තමයි තමන් කරපු උපක්‍රමයෙන් ඒ සතා පින්නතුනි මරණයට පත් වෙන්න ඕනේ. මෙන්න මේ කරුණු පහ සම්පූර්ණ වුණාට පස්සේ ප්‍රාණඝාතය කියන කකුසලයක් සම්පූර්ණත්වයට පින්නතුනිපත් වෙනවා. මේකින් එක ගත්තත් ඒ කියන්නේ මරණ අදහස කියන එක ඇති වෙනකොටත් පුංචි අකුසලයක්. ඒ වගේම මැරීමට කිසියම් උපක්‍රම කිරීම තුලත් ඒත් අකුසලය. ඒ වගේම තමන් කළ උපක්‍රමයෙන් සතා මැරීම මෙන්න මේ කියන කරුණු පහ සම්පූර්ණොත් ඒ සතා ඒ කියන්නේ ප්‍රාණඝාතය කියන එකට පින්නතුනි අහු වෙනව සම්පූර්ණ වෙනවා. තර බුදුහාමුදුරුවෝ වදාලා බ්‍රාහ්මණ ධම්මික කියන සූත්‍රයේ පින්නතුනි බ්‍රාහ්මණයෙක් කවිල දවසක් අහනවා බුදුහාමුදුරුවන්ගෙන් භාගතුන් වහන්සේ මේ ලෝකෙ මිනිස්සුන්ගේ ඉස්සර තිබුණු මනුෂ්‍ය ධර්ම දැනුත් මිනිස්සු ළඟ තියෙනවද කියලා ඇහුවා. බුදුහාමුදුරුවෝ නෑ කියලා. ඉස්සර මිනිස්සු කොච්චර හොඳයිද කියන්නේ බ්‍රාහ්මණය මොන සතා යාගයට ගත්තත් හරකා ඒ කියන්නේ ගවේ යාගයට ගත්තේ නෑ. ගවයා මැරුවේ නෑ. අනිත් සත්තු මැරුවා. ඒ සත්තු මරණ එක හොඳයි කියන එක නෙමෙයි. ගවයාත් අන්තිමට මරාගෙන කන්න පටන් ගත්තා. ඒ ගවයා මරපු පළවෙනි දවසේ ඒ මිනිස්සයා තමන්ගේ වම් අතින් අල්ලගත්ත හරකගේ අඟ දකුණු අතින් ගත්ත මන්නේ අරගෙන හරකයි බෙල්ලට පළවෙනි වතාවට මන්නේ තීප දවසේ පින්නතුනි හරක ඇඬුවා. ඒ හරකයි කඳුළු මේ මහ පොළොවට වැටුණා. ඒ හරකයි කඳුළු දැක්ක දෙවියන් මනුස්ස ලෝකෙ පැත්තට හැරිලා කිව්වලු අයියෝ ලස්සනට තිබුණු මනුස්ස ලෝකේ අපරාධේ අද අධර්මයේ උපන්නා කිව්වා. මෙච්චර හොඳට තිබුණු මනුස්ස ලෝකේ ගවයත් මරාගෙන කන්න පටන් ගත්තා. එදා ඉඳලා තමයි කෝ අධර්මයේ මනුස්ස ලෝකේ උපන්නේ. ඒ ගවය මරන්න කලින් ඒ ප්‍රාණඝාතය කරන්න කලින් පින්නතුනේ ලෙඩ තුනයි මිනිස්සුන්ට තිබුණේ. කාමාශාවයි පිපාසයයි බඩගින්නයි විතරයි. ඒ ගවය මැරුවට පස්සේ තමයි ලෙඩ තුන 98 බවටපත් උනේ. ඒ නිසානේ පින්නතුනේ කියන්නේ 90ක් රෝග 90ක් ව්‍යාධි කියලා. චක්කවර්ති සිහනාද කියලා පින්නතුනි සූත්‍රයක් තියෙනවා. ඒක දීඝනිකායේ සූත්‍රයක්. ඒදි භාගතුන් වහන්සේ වදාළ මහණෙනි අවුරුදු 80000ට තිබුණු මිනිස්සුන්ගේ අවශ්‍ය තමයි කිව්වා මේ ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා ඇවිල්ලා අවුරුදු 100ටත් වඩා පින්නතුනි දැන් අඩු වෙලා තියෙන්නේ. ඒ දේශනාවේදී භාගතුන් වහන්සේ මතක් කරනවා මහණෙනි රජ කෙනෙක් දිලින්දන්ට ධනිය දුන්නා. දිලින්දන්ට ධනිය දෙනකොට ඒ කියන්නේ හොරකම් කරපු නිසා දිලින්දන්ට ධනිය දුන්නා. ඒ ධනිය දුන්නට පස්සේ ආරංචි වුණ ඔක්කොටම රජුරු දිලින්දන්ට ධනිය දෙනවා කියලා. ඒතර ඔක්කොම පටන් ගත්ත මොකක් කරන්නද? හොරකම් කරන්න පටන් ගත්තා. ඒ හොරකම් පටන් ගත්තට පස්සේ හොරකම කරපු මිනිස්සයා අල්ලගෙන ඇවිල්ලා රජුරුවන් ඉදිරිපත් කරනවා. රජුරුව කියන මේ මිනිස්සයාගේ හිස කතා දාන්න කියලා. හොරු කරන දේ තමයි මිනිස්සුන්ගේ බඩුත් හොරකම් කරලා ඒ මිනිහත් මරනවා. බඩුත් හොරකම් කරලා ඒ මිනිහත් මරනවා. අන්න ප්‍රාණඝාතයේ ලෝකේ හටගත්තා. 80000ට තිබුණු මිනිස්සුන්ගේ පරමාවිෂ පින්නතුනි අවුරුදු 40000ට අඩු වුණා. ඊට පස්සේ දේශනාව කියන මිනිස්සු එන හොරකම් කළාට පස්සේ රජු වහන හොරකම් කළාද කියලා නෑ කියනවා. බොරු කියන්න පටන් ගත්තා. 40000ට තිබුණු මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු 20000ට අඩු වුණා. මේ බණ ආයුෂ අඩු වෙන හැටි. මේක 100ට අඩු වෙනවා දැන්. ඊට පස්සේ කියනවා කාලයක් යනකොට මිනිස්සු පිස්සුණු බව. ඒ කියන්නේ කේලම් කියන්න පටන් ගත්තා. කේලම කියන එක බහුලව කරන්න පටන් ගත්තට පස්සේ 20000ට තිබුණු මිනිස්සුන්ගේ ආයුෂ පින්නතුනි 10000ට අඩු වෙන්න පටන් ගත්තා.
ඊට පස්සේ කාලයක් යනකොට පින මිනිස්සු ලස්සනයි, සමහර මිනිස්සු අවලස්සනයි. අවලස්සන මිනිස්සු ලස්සන මිනිස්සු කෙරෙහි ඊර්ෂ්‍යාවයි, කාමයයි ඇති වෙන්න පටන් ගත්තා. කාම මිත්‍යාචාරයේ ලෝකේ පින්නතුනි බහුල වෙනකොට 10000ට තිබුණු ආයුෂ 5000 දක්වා අඩු වුණා. ඊට පස්සේ අකුසලයක් බලවත් වෙනවා. ඒ තමයි පරුස වචනයයි කේලම් කියන එකයි දෙක. පරුස වචනයයි කේලමයි. මේ දෙක ලෝකේ බලවත් ලෙස පින්නතුනි කරන්න පටන් ගත්තා. පරුස වචන කියන එකේ කෙලවරක් නැහැ, කේලම් කියන එකේ කෙලවරකුත් නැහැ. මෙන්න මේ අකුසල කර්ම දෙක බලවත් වෙනකොට 5000ට තිබුණු ආයුෂ පින්නතුනි 2500ට අඩු වුණා කිව්වා. මේ බුදුහාමුදුරු දේශනා කළ චක්කවර්ති සීනාද සූත්‍රයේ. ඊට පස්සේ මහණෙනි තව අකුසල් දෙකක් බලවත් වුණා, අවිද්‍යාවයි ව්‍යාපාදය. අවිද්‍යාව කියන්නේ දැඩි ලෝභය, ව්‍යාපාදය කියන්නේ තරහ. එතකොට මේ දෙක වැඩි වෙනකොට 2500ට තිබුණු මිනිස්සුන්ගේ ආයුෂ 2000 දක්වා පින්නතුනි අඩු වුණා කිව්වා. ඊට පස්සේ බුදුහාමුදුරු වදාලා 2018ට අඩු වෙනවා. ඒ තමයි මිත්‍යා දෘෂ්ටිය කියන එක ලෝකෙ බහුල වුණා. මිත්‍යා දෘෂ්ටිය බහුල වෙනකොට 2000ට තිබුණු ආයුෂ 1000ට අඩු වුණා. තවත් කාලයක් යනකොට අකුසල් නැත්නම් ක්ලේශයන් තුනක් මේ ලෝකෙ බලවත් වුණා. ඒ ක්ලේශයන් තුන තමයි අධර්ම රාගයයි, මිත්‍යා ධර්මයයි, විසම ලෝභයයි. අධර්ම රාගය කියලා කියන්නේ පින්නතුනි නොසුදුසු තැනි රාගය උපදවා ගන්නවා. කෙටියෙන් කිව්වොත් පියාගේ පාර්ශවයේ, ඒ කියන්නේ තාත්තගේ පැත්තේ නංගි කෙරෙහිත්, ඒ කියන්නේ තාත්තගේ නංගි කෙරෙහිත් රාගය උපදින මිනිස්සුන්ට. ගුරුවරයාගේ බිරිඳ ඉන්නේ, ඒ බිරිඳ කෙරෙහිත් රාගය උපදිනවා. මේ ලෝක සම්ම සදාචාරය තුල කවදාවත් මේව ගරු කරලා කතා කරන්න ඒවා කතා කරන්න ඒවා නෙවෙයි. මේක අධර්ම රාගයයි. දෙක මිත්‍යා ධර්මය. මිත්‍යා දෘෂ්ටිය නෙවෙයි, මිත්‍යා ධර්මය. તો මිත්‍යා දෘෂ්ටිය කියන්නේ එකක්, මිත්‍යා ධර්මය කියන්නේ එකක්. මිත්‍යා ධර්මය කියන්නේ බුදුහාඳුර වදාලා අනාගතේ මහණෙනි නිෂ්ඨීන් කෙරෙහි රාගෙන් බැඳෙනවා. පුරුෂයන් කෙරෙහි රාගෙන් බැඳෙනවා. සමහර රටවල් මේව සම්මත කරලා. ඒකත් ක්ලේශයක්. ඊළඟට තමයි විසම ලෝභය. ලෝභය නම් පින්නතුනේ කාටත් තියෙනවනේ. විසම ලෝභය කියලා කියන්නේ දකින්න සෑම වස්තුවක් කෙරෙහිම ලෝභ සිතක් ඇති කරගෙන ඒක Tamanට අයිති කරගන්න උත්සාහවන්ත වෙනවා. ඒක Tamanට අයිති කරගන්න උත්සාහවන්ත වෙනකොට Tamanට අයිති වෙන්නේ නැහැ කියලා වගේ තේනකොට මිනිස්සු නිකන් ඉන්නෙත් නැහැ. දණ්ඩක් මුගුරක් පොල්ලක් බැන්නම් ඊට වඩා දෙයක් කර මිනිස්සු පාවිච්චි කරනවා. පත්‍රයක් ගත්තත් 4-5 දවසට වෙන්න පුළුවන්. මෙන්න මේ අධර්ම රාගයයි, මිත්‍යා ධර්මයයි, විසම ලෝභයයි කියන මේ කෙලෙස් තුන බලවත් වෙනකොට බුදුහාමුදුරුවෝ අදාලා අවුරුදු 1000ට තිබුණු මිනිස්සුන් නෑ, අවුරුදු 2500ට තිබුණු මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 250 දක්වා පින්නතුනි අඩු වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා මිනිස්සු වැඩිහිටියන්ට ගරු කරන්න පටන් ගත්තේ නෑ. ඒ කියන්නේ වැඩිහිටියෙකුට ගරු කරන්නේ නෑ. අද බස් එකක සීට් එකක්වත් දෙන්නේ නෑ. ඒ තරම් තත්ත්වෙට පින්නතුනි පිරිහිලා. වැඩිහිටියන්ට නොසලකන කොටත්, ශ්‍රමණ බ්‍රාහ්මනාදීන්ට ගරු නොකරන කොටත් මහණනි මතක තියාගන්නක ආයුෂ අඩු වෙනවා කිව්වා. ඒ වැඩිහිටියන් නොසලකන කොට 250ට තිබුණු ආයුෂ 100ට අඩු වුණා කිව්වා. දැන් 100ටත් අඩුයි. අවුරුදු භාගතුන් වහන්සේ වදාලේ පින්නතුන්ට මතක ඇති මහණනි අවුරුදු ඒ කියන්නේ 100කට එක අවුරුද්ද ගානේ මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙනවා. ප්‍රධාන හේතුව තමයි ප්‍රාණඝාතය පින්නතුනි. දැන් බුදුහාඳුරු පිරිනිවන් පාලා අවුරුදු 2567යි. ඒ 2567ට 100ට එක ගානේ අඩු කරලා බැලුවාම අද කාලේ මිනිස්සුන්ගේ පරමාවශ අවුරුදු 80යි. තව අවුරුදු 7000ක් යනකොට මිනිස්සුන්ගේ පරමාවශ අවුරුදු 10යි. 10ට වැඩි මිනිස්සුන්ගේ ආයුෂ පින්නතුනි අඩු වෙන්නේ නැහැ. ඒ 10ට ආයුෂ අඩු වුණ කාලෙට තමයි මේ ලෝකේ පින්නතුනි වහින්නේ මොකද්ද? වර්ෂාවක්. ඒ වර්ෂාවට කියන්නේ මුගසන් වර්ෂාව කියලා. අපි කියන්නේ මුරුගසන් වර්ෂාව කියලා. ඒ මුගසන් වර්ෂාවට තෙමෙන්න හොඳ නැහැ. මුගසන් වර්ෂාවට තෙමෙන සෑම සත්වයක් තුළම පින්නතුනි හට ගන්නවා බද්ධ වෛරයක්. ඒ වෛරය කොච්චරද කියන්නේ අතට ගන්න දේ මොකද්ද? ඒක ආයුධයක් බවට පත් කරගෙන අනිත් මිනිහට දමලා ගහනවා. හැබැයි මේ මුගසන් වර්ෂාව තියෙන සතියයි. සතියකින් පස්සේ මේක පායනවා. වැස්ස පටන් ගන්නකොටම සමහරු කරන්නේ මොකද්ද? ගල් පර්වත ගුහා ඇතුළට ගිහිල්ලා තමන්ගේ ජීවිත බේර ගන්නවා.
වැස්ස පෑවුවට පස්සේ සතියකින් පස්සේ මේ ඇත්තෝ එනවා මේවෙන් එළියට. ආවට පස්සේ දකින්න වෙච්ච විනාශයේ බිනිසු යනකොට ආගෙන පින්නතුනි මරණයටපත් වෙලා. අන්න ඉතුරු වෙච්ච ඇත්ත තමයි කල්පනා කරන්නේ මොකද්ද? අපේ වරද නිසායි අද අපිට මෙහෙම වුනේ. දැන් කරන්න ඕන ටික ටික ආයුෂ වැඩි කරන්න ඕනේ. ඉස්සෙල්ලම නවත්තන අකුසලයේ තමයි මොකද්ද? ප්‍රාණඝාතය. දැන් බලන්නකෝ ප්‍රාණඝාතය කර 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 ඇවිල්ලා ආයුෂ අඩු වෙලා දැන් නවත්තලායි වැඩි කරන්න හදනවා. ප්‍රාණඝාතය නවත්තනකොට 10ට තියෙන ආයුෂ 20ට වැඩි වෙනවා. හොරකම් කරන එක නතර කරනකොට 20ට තියෙන ආයුෂ 30ට වැඩි වෙනවා. කාමීත්‍යාචාර නතර කරනකොට 30ට තියෙන ආයුෂ 40ට වැඩි වෙනවා. මේ විදියට අකුසල් අත්‍රලා අන්තිමට පින්නතුනි ආයුෂ වශයෙන් දිනු කරනවා කීයටද? අවුරුදු 80000ට. අන්නේ අවුරුදු 80000ට ලෝකේ පරමායුෂ වැඩි වුණු කාලෙ තමයි මෛත්‍රී කියන බෝසතාණන් වහන්සේ මේ ලෝකේ උප්පත්ති ලබන්නේ. මෙතෙක් මෛත්‍රී බෝසත්ත්වයේ වැඩ ඉන්නේ පින්නතුනි තුසිත දිවි ලෝකේ. මේ වෙනකොට මෛත්‍රී බෝසත්ත්වය සියලු බුද්ධකාරක ධර්ම දසපාරමී සියල්ලක් පින්නතුනි සම්පූර්ණ කළ අවසానයි. එහෙනම් ඇයි මෛත්‍රී බෝසතාණන් වහන්සේට මනුස්ස ලෝකෙට එන්න බැරි බුදු වෙන්න? පින්වත්නි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මනුස්ස ලෝකයේ තියෙන තාක්කල් මෛත්‍රී බෝසතාණන් වහන්සේට මනුස්ස ලෝකෙට එන්න බෑ. ඒ කියන්නේ බුදු කෙනෙක්ගේ ධාතුන් වහන්සේලා තියෙද්දී තවත් බුදු කෙනෙකුට මේ ලෝකේ බුද්ධත්වයට පත් වෙන්නට බෑ. ඒක ධර්මතාවයක් පින්නතුනි. ඒ නිසානේ කියන්නේ භාගතුන් වහන්සේගේ අපේ සියලුම ධාතුන් වහන්සේලා මනුස්ස ලෝකෙන් අහක් වෙච්ච දවසට අයින් වෙච්ච දවසට තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේට මනුස්ස ලෝකෙ උපදින්න පුළුවන්කම තිබෙන්නේ. ඉතින් මම මේ කිව්වේ මේ ප්‍රාණඝාතයේ හැටියට පින්නතුනි භාගතුන් වහන්සේ වදාළේ ඒ කරුණු පහ සම්පූර්ණොත් තමයි ප්‍රාණඝාතයට අයිති වෙන්නේ. ඉතින් සම්මා කම්මන්ත කියන කාරණාවේ තේරුම් ගන්න ඕනේ. පළමු කොටම සම්මා කම්මන්තයේදී නවත්තන්න ඕනේ ප්‍රාණඝාතයයි පින්නතුනි. අනිත් එක පින්නතුන්ට මතක ඇති භාගතුන් වහන්සේ මේ සීලයට කොච්චර හොඳ තනක් දුන්නාද කියලා කියනම් පින්නතුනි අර භාගතුන් වහන්සේ වස් කාලයක් ගත කරන්න කැලෑවට වඩින්න සූදානම් වුණා. මේක ආරංචි වුණා කාටද? අනාථපිණ්ඩික සිටුතුමාට. ආරංචි වෙලා සිටුතුමා පින්නතුනි ආව බුදුහාඳුරු ගාවට. ඇවිල්ලා කියන බුදුහාන්නේ මට ආරංචියක් ආවා 3 මාසයකට කැලෑවට වඩින්න හදන්න කියලා. ස්වාමිනී භාගතුන් වහන්සේ වඩින්න එපා කිව්වා. බුදුහාරකුතින් කවුරු කිව්වත් මගේ ගමන නතර කරන්න කාටවත් බෑ මම යනවා කිව්වා. 3 මාසයකටනේ. වස් කාලේ 3 මාසෙයි. 3 මාසෙන් පස්සේ මං ආපහු එනවා. ඊට පස්සේ සිටුතුමා ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා පින්නතුනි කල්පනා කරගෙන ඉනකොට මේක දැක්ක ගෙදර වැඩ කරන දාසිය. කවුද? පුන්නා. දාසිය මේක දැකලා සිටුතුමාගෙන් අහනවා සිටුතුමනි දැන් වෙනද බුදුහාඳුරු හම්බෙලාම සතුටින් ඉන්නවා. අද මොකද දුකෙන් ඉන්නේ කියලා ඇහුවා. බලන්න පුන්න බුදුහාඳුරු අපිව දාලා වඩින්න හදන්නේ 3 මාසයකට. මේ පුන්නා දාසිය කියනවා භාග්‍යවතුන් වහන්සේ වඩින ගමන මම නතර කළොත් ඔබතුමා මට මොනවද දෙන්නේ කියලා ඇහුවා. පුන නුඹට පුළුවන් නම් භාග්‍යතුන් වහන්සේ නතර කරන්න අද ඉඳලා මේ ගෙදර දාසිභාවයෙන් නුඹ මුදවනවා නිදහස් කරනවා කිව්වා. පුනා දාසිය ලස්සනට කොණ්ඩ පීරගෙන සුදු වැඳගෙන ජේතවනාරාමයට ගියා. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට කියනවා භාග්‍යතුන් වහන්සේ මා වෙනුවෙන් නවතින්න කිව්වා. බුදුහාඳුරු අහන පුන්නා දැන් මම නැවතුණා කියමුකෝ. නුඹට මොනවද ලැබෙන්නේ කියලා ඇහුවා. මට මොකුත් ලැබෙන්නේ නැහැ බුදුහාඳුරුවනි. ඔබ වහන්සේ 3 මාසයකට වඩින ගමන නතර කළොත් මං අද ඉඳලා දාසිභාවයෙන් නෑ. ඔබ වහන්සේ 3 මාසයකට වඩින ගමන නතර කළොත් මම අද ඉඳලා මැරෙනකන් පන්සිල් ලකිනවා කිව්වා. මං අද ඉඳලා මැරෙනකන් පන්සිල් ලකිනවා කිව්වා. සාදු 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 පුන්නා. නෙව පොරොන්දු වෙනවා නම් මට මැරෙනකන් පන්සිල් ලකිනවා කියලා. එනම්ම මගේ ගමන නවත්තන්න. බුදුහාරු ගරුකලේ පුන්නටද? නෑ. භාගතුන් වහන්සේ ගරුකලේ පන්සිල් වලට. එතකොට තේරෙනවද පින්නතුනි
පන්සිල් වලට තුන් පාරක් සාදු කියපු උත්තමී බුදුහාමුදුරුවෝ. පන්සිල් වලට තුන් පාරක් සාදු කිව්ව නම් ඔය ඇත්තෝ පෝදාර රකින්න අටසිල් වලට බුදුහාමුදුරුවෝ පින්නතුනේ කී පාරක් සාදු කියයිද? ඒ නිසා ආරෂ්ඨාංගික මාර්ගයේදී තේරුම් ගන්න ඕනේ සම්මා කම්ම ප්‍රාණඝාතයෙන් ඒ කියන්නේ භාගතුන් වහන්සේට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ආදී කොට ඇති. ඒ කියන්නේ පුරුෂ ලක්ෂණ 32ම ලැබුණ නිකන් නෙවෙයි. පෙර සංසාරේ කරගත්තු මහා පින්නතුනි පින්කම් වලට. පුරුෂ ලක්ෂණ පින්නතුනි වෙනත් ආගමික නායකයන්ටත් තියෙන්න පුළුවන්. නමුත් ඒ ඇත්ත දන්නේ නැහැ මේ පුරුෂ ලක්ෂණ ලැබුණේ මොන පින්කමක් මොන කුසලයක් කළාද කියලා. නමුත් මහණනි භාගතුන් වහන්සේ පුරුෂ ලක්ෂණ 32ම තියෙනවා. භාගතුන් වහන්සේ මහණනි දන්නම පුරුෂ ලක්ෂණ 32ම ලැබුණේ කොහොමද කියලා. අන්න ඒකයි වෙනස. දැන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පුංචි කාලේ උපදින කොටත් පුරුෂ ලක්ෂණ 7ක් තිබුණා ශරීරේ. පුරුෂ ලක්ෂණ 7ක්. ඒ නිසානේ පින්නතුනේ භාගතුන් වහන්සේ කවුද? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කවුද කියලා අඳුර ගන්නත් මිනිස්සුන්ට බැරි වුණේ. බුදුහාන්ට බහුපැටියෙක්ගේ බඳු වැස් තියෙන්නේ. බහුපැටියෙක්ගේ. බහුපැටිය ගැස් දැකලා තියෙනවා ලස්සනයි. ඒතර බුද්ධ කාලේ සුභා කියන තෙරණියටත් ලස්සන ඇස් දෙකක් තිබුණා. සුභා කියන තෙරණිය ගැස් දෙක හරි ලස්සනයි. ඇයත් හරි ලස්සනයි. ඇයි පින්නතුනේ භික්ෂුණියක්. දවසක් මිනිස්සෙක් ගිහලා සුභා තෙරණියගේ ඇස් දෙක විතරක් වර්ණනා කරනවා. ඒ වර්ණනා කරනකොට සුභා තෙරණිය කියනවා මිනිස්සයෝ මේ ඇස් දෙක මොනතරම් වර්ණනා කළත් මට රාගය උපදින්නේ නැහනේ. නුඹ මගේ ඇස් දෙක කොච්චර වර්ණනා කළත් මට රාගය උපදින්නේ නැහනේ. මිනිස්සයෝ මේ ඇස් දෙක හරියට ගස්බෙන එක ලාටුවක් වගේ කිව්වා. උඹට ඇස් දෙක දෝනේ. ගලවලා දෙන්නම් කිව්වා. ගස්බෙන ලාටු ගලවන්න පුළුවන්. මේ ඇස් දෙකත් ඕන වෙලාවක් ගලවලා දෙන්නම්කෝ. ගලවලා දුන්නා. මේ මිනිස්සයා කල්පනා කළා ඇස් දෙකක් ගන්න නැති ඉස්ටියත් එක මොන කාම සම්පත්තියද දමල ගහලා ගියා යන්නේ. මම මේ කිව්වේ භාගතුන් වහන්සේටත් බොහොම ලස්සන ඇස් දෙකක් තිබුණා. ඒ වගේ සමහරුන්ටත් පින්නතුනි ලස්සන ඇස් තිබෙනවා. නමුත් අපි දන්නේ නැහැ මොන කුසලයක් කළාද ඒ දේ ලැබුණේ කියලා. නමුත් භාගතුන් වහන්සේ පුරුෂ ලක්ෂණ 32ම ලැබුණේ මොන කුසලයක් කළාද කියලා. එකක් නෙමෙයි. සංසාරි පුරා ඒ කියන්නේ දැන් පළවෙනි ගත්ත සුපිහිටි පාද. භාගතුන් වහන්සේගේ සුපිහිටි පාද කියලා කියන්නේ භාගතුන් වහන්සේගේ දැන් අපේ පින්නතුනි කකුලේ විලුඹ පින්නතුනි සමාලලට උස් පහක් තිබෙනවා. භාගතුන් වහන්සේගේ නෑ මුළු සිරි පතුල එක හා සමානයි. එimhe ලැබුණේ මොකක් නිසා නෙවෙයි පෙර සාංශාරික ජීවිතයේ කුසල ධර්මවල ස්ථිරව පින්නතුනි පිහිටා කුසල ධර්ම සිද්ධ කළා. ආවට ගියාට ඕනවට පාටේ පින්කමක් විදියට කළා. අන්න ඒ නිසා ඒ වගේ කියනවා අනිත් එක තමයි පින්නතුනි ප්‍රාණඝාතය කරනකොට උපදින්නේ අඩු ආයුෂයෙන්. උපදින අඩු ආයුෂ කියන්නේ අඩු ආයුෂයෙන් පින්නතුනි මරණය කියන්නේ සංසාරේ ප්‍රාණඝාතය කළා තියෙනවා නම් අඩු ආයුෂයෙන් පින්නතුනි මරණයටපත් වෙනවා. ඒක නැත්තම් කර්ම විපාකයක් හරි පින්නතුනිහි පිටිපස්සෙන් එනවා ප්‍රාණඝාතයේදී. දැන් පූතිගත්ත හාමුදුරුවෝ ඇඟ පුරාම සැරවා. සිවුරක් පොරවන්න බෑ ඇඟට ඇලෙනවා. සසර කර්මයක් ඒ. ඇයි ඇට සන්ධි වලින් ගැලවි සරව ගලන්න පටන් ගත්තා. මේ පුවද්ද කර්මය. පෙර සංසාර ජීවිතේ පූතිගත් හාමුදුරුව සත්තු ඒ කියන්නේ කුරුල්ල මරලා කුරුල්ලගේ පිහාටු කඩලා ඒ පිහාටු හයි වෙන තැන තියෙන්නේ. පිහාටු හයි වෙන්නේ ඇට සන්ධි වලට. ඇට සන්ධිත් ගලවන බිඳිනවා. මේ ජීවිතේ පැවිදි වෙලත් පින්නතුනේ අන්න අකුසල කර්මයේ විපාක දුන්නා. ඒ ප්‍රාණඝාතය. ඒ වගේම පින්නතුනේ කාමන්තිස්ස රජුණන්ගේ කාලේ හිටියා වැද්දෙක් මීගලුගු මේ වැද්දෙක් හිටියා මිලක්ක කියලා. මිලක්ක වැද්දා. දඩේමේ ගියා. එක සතෙක්වත් එදා හම්බුනේ නෑ කතා මතකද පින්නතුන්ට. එක සතෙක්වත් හම්බුන්නේ නෑ. අන්තිමට පුංචි මුව පැටියෙක් හම්බුණා. විද්දා. මැරුවා. පිච්චුවා. කෑවා. දැන් 30යි වතුර 30ක් එනවා. මොන බලන්න කරපු අකුසල කර්මය. වතුර 30ක් එනවා පුදුම 30ක් පින්නතුනේ. දන්න හැමතැනම වතුර බැලුවා වතුර නැහැ. මේ මිනිස්සයාට මතක් වුණා වැද්දට මේ ළඟ තියෙනවා ආරණ්‍යයක්. ඒ ආරණ්‍යයට ගියා. ආරණ්‍ය වතුර වරදින විදියක් නැහැ කියලා. ආරණ්‍ය කලගෙඩි 10ක වතුර තිබුණා. කලගෙඩි 10ක වතුර දුන්න එක සාමින වහන්සේට මග පේන්නේ නැහැ, බිව්වේ නැහැ. චුල්ල පිණ්ඩපාතික තිස්සහම්දුරු හදිසියෙ පින්නතුනේ දානශාලාවට වැඩියා. මේ මිනිස්සයා දැකලා උන්නේ මොනවද හොයන්නේ? සාමිනි වතුර මේ තියෙන්නේ. මට සාමිනි හරි තිමහයි කිව්වා.
එහෙනම් අත් දෙක කට ළඟට ලං කරන්නකෝ මං කලිය අරන් වක් කරන්නම් කිව්වා. පළවෙනි කලගඩියත් වක් කළා. බීගෙන ගියා. කෙනෙකුට හිතන්න පුළුවන් මෙච්චර මිනිස්සු වතුර බොන්න පුළුවන්ද කියලා. දෙවෙනි කලගඩියත් වක් කළා. ඒත් බිව්වා. කලගඩි 10ම වතුර බිව්වා. මේ හාමුදුරුවෝ කියනවා මිලක්ක නුඹනම් මේ මිහිපිට මල පෙරේතෙක් කිව්වා. ඒ කියන්නේ මේ ආරණ්‍ය සේනාසනයේ සාමින් මහසලා 30ක් ඉන්නවා. ඒ 30ටම කලගඩි 10 වතුර දවසකට සෑහෙනවා. බොන්න. නමුත් අද නුඹ ඒ තනියෙන් ඔක්කොම බිව්වා කිව්වා. ඔන්න බලන්න වෙන දේ. අර මොකක් කරව? අර පුංචි මුව පැටිය මරලා ඒක පුච්චලා ඒ කැලෑවිදිම කාලා ඔන්න තිබහා. ඒ බලන්න ඒව හැටි. ඊට පස්සේ පින්නතුණි භාගතුන් වහන්සේ තව සූත්‍රයක් දේශනා කළා බොහොම ලස්සන සූත්‍රයක් අග්ගඤ්ඤ සූත්‍රය කියලා. ඒ දීඝනිකායමයි. ඒ අග්ගඤ්ඤ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ වදාලා මහණෙනි කල්ප විනාශය. ඒ කියන්නේ සූර්ය 7ක් පායලා මේ කල්පේ විනාශ වුණාට පස්සේ ඒ කියන්නේ මේ ගිනි අරගෙන මුළු විශ්වයම විනාශ වෙනවා. එදාට හටගන්න ගිනි දැල් අවසන් වෙන්නේ ආබස්සර බ්‍රහ්ම ලෝකයෙන්. ආබස්සර බ්‍රහ්ම ලෝකයෙන් යට පින්නතුනි සියල්ලම දැවිලා පිච්චිලා අලු දූලි බවට පත් වෙනවා. ගිනි අරගෙන මේ ලෝකෙ විනාශ වුණාට පස්සේ මේ ලෝකයේ තියෙන හරියට මිදිච්ච කිරි හට්ටියක් වගේ. එදාට මේ පොළව හරි රසයි. පොළව රසයි. රස පොළවක් තියෙන කියලා කියන්නේ. ඉතර කියන්නේ පින්නතුනි බතක් කිව්වත් මුළු පළාතටම සුවඳයිනේ. මේ පොළවේ තියෙන ජීව ගුණය නිසා. දැන් එහෙම නැහැ. මිනිස්සු අධර්මික වෙනකොට ප්‍රාණඝාතය කරනකොට පින්නතුනි වෙන එකම දේ තමයි පොළවේ තියෙන ජීව ගුණය පොළව යටට බහිනවා. බුද්ධ කාලෙත් එහෙම සිද්ධියක් වුණානේ මතකයිනේ. අර මොගලන් මහරහතන් වහන්සේ තමයි මේ සිද්ධිය දැකලා බුදුහාමුදුරේ කිව්වේ බුදුහාමුදුරුවනේ ඉන්දියාවේ ප්‍රාන්තයක් තියෙනවා වහින්නේ ඒ වගේම මිනිස්සුන්ට කන්න බොන්න නැහැ. ඒ වගේම ඒ මිනිස්සුන්ගේ හිටවන්නේ පැල කරන්නේ මොනවද? මුකුත් පැලවෙන්නේ නැහැ. ඇයි? පොළ උඩ තියෙන සාරය මිනිස්සුන්ගේ අදර්මිෂ්ඨකම නිසා පොළ වැරට බහැලා කිව්වා. ස්වාමීනි ඔබ වහන්සේ අවසර දෙනව නම් මට පුළුවන් කිව්වා පොළව උඩ තියෙන සාරය පොළව යට තියෙන සාරය පොළව උඩට ගන්න. ඒ කියන්නේ බුදුහාඳුර ප්‍රතිහාරය පාන්න එපා කියලා තිබුණනේ මතකයිනේ. අවසර දුන්නා නම් මොග්ගලන් මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් ඒක කරන්න කිව්වා. මොග්ගලන් මහරහතන් වහන්සේ ප්‍රාන්ත මිනිස්සු වෙනත් ප්‍රාන්තයකට යන්න කියලා පොළව යට තිබුණු සාරය පොළව උඩට ගත්තා. මම මේ කිව්වේ අධර්මිෂ්ඨකම වැඩි වෙනකොට ප්‍රාණඝාත වැඩි වෙනකොට වෙන එකම දේ තමයි පොළ උඩ තියෙන සාරයේ පින්නතුනි පොළව යටට බහිනවා. ඒක සම්මා කම්මන්ත නැති වෙනකොට පින්නතුනි. ඊට පස්සේ දෙවෙනි එක තමයි බුදුහාමුදුරෝ භාගතුන් වහන්සේ මතක් කළේ අදත්තා දානය. අදත්තා දානය කියන කාරණාව පින්නතුනි නැත්නම් අකුසලය සම්පූර්ණ වෙන්න නම් ඒත් බුදුහාමුදුරෝ වදාලා කරුණු පහක් සම්පූර්ණ වෙන්න ඕනේ. පළවෙනි එක තමයි අනුන් අයත් වස්තුවක් නැත්නම් දෙයක් බවට පත් වෙන්න ඕනේ පළවෙනි එක. දෙවෙනි එක තමයි අනුන් අයත් වස්තුවක් බව පින්නතුනි හරියටම තේරුම් ගන්නට ඕනේ. තුන්වෙනි කාරණාව තමයි හොර හිත. ඒ කියන්නේ ගන්න ඕනේ කියලා හොර හිත. හතරවෙනි තමයි ගැනීමට යම්කිසි උපක්‍රමයක් යොදන්න ඕනේ. පස්වෙනි කාරණාව තමයි ඒ උපක්‍රමයෙන් පින්නතුනි ඒ භාණ්ඩය ගැනීම. මෙන්න මේ කරුණු පහ සම්පූර්ණ වුණාට පස්සේ සම්පූර්ණ එකම දේ මොකද්ද? අදත්තා දාහනේ සම්පූර්ණ වෙනවා. කියන හොරකම සම්පූර්ණයි. ඔය අග්ගඤ්ඤ සූත්‍රයේ භාගතුන් වහන්සේ වදාලා ඒ කාලේ පින්නතුනි පැලවුනේ මහ පොළවේ ඇල් හාල් විතරයි. ඒවයි 10 කුරුටු එම නැහැ. දැන් අද වී කොටන්න ඕනනේ. ඒ කාලේ එහෙම නැහැ. ඒ කියන්නේ 10 නැහැ. තනිකර පැලවෙන්නේ පින්නතුනි ඇල් හාල්. දවල්ට යන්න ඕන නම් උදේට ගිහිල්ලා ඇල් හාල් කපන් එනවා. රැයට යන්න ඕන නම් දවල්ට ගිහිල්ලා කපාගෙන එනවා. ඒ කියන්නේ Tamanට අවශ්‍ය ටික විතරයි අරගෙන එන්නේ. මේ මිනිකට එක මිනිස්සෙක් කල්පනා කළා මේක මහා කරදරයන්නේ. දවස් දෙකකට කපන් එනවා. දැන් මේ තණ්හාව ඇති වෙන හැටි. අන්තිමට දවස් 8කට කැපුවා. දවස් 8කට කපාගෙන ආවා. ඊට පස්සේ මිනිස්සු කරපු දේ තමයි තමන්ගේ ඇල් හාල් කොටස් ටික කොටස් වෙන් කරගත්තා. ඉතින් ඒ කියන්නේ මේ කොටස මටයි තියෙන්නේ මේ කොටස මටයි තියෙන්නේ. මේ බණ හොරකම ඇති වෙන හැටි. සමහර මිනිස්සු තමන්ටයි තියෙ කොටසෙන් කපන්නේ නැතුව ඇල් හාල් අනුන්ගේ වෙනුත් කපන් එනවා. අයිතිකාරය ඇවිල්ලා අහනවා නුඹ මගේ කොටසනොත් කැපුවේ නේද කියලා. නෑ මං කොහෙද කැපුවේ? හොරකමත් ඔන්න බලන්නකෝ
හොරකමත් පටන් ගත්තා. හොරකම පටන් ගත්තට පස්සේ තමයි භාගතුන් වහන්සේ වදාලා මිනිස්සු විසින් තීරණයක් කරගත්තා හොරකම් කරායට දඬුවම් දෙන්න අපි මහා සම්මත රජෙක්පත් කරගන්න ඕනේ. ඒ කියන්නේ වැරදි කරන අයට දඬුවම් දෙන්න. ඊට පස්සේ කිව්වා ඒ අපිපත් කරගන්න රජුරවන්ට අපි බදු වශයෙන් අපේ කොටසෙන් ටිකක් දෙනවා. අද වගේ තමයි. එතකොට මහා සම්මත රජුරුව පත් කරගත්තා. මහා සම්මත රජුරුව වැරදි කළ අයට කියන හොරකම් කළ අයට දඬුවම් දෙනවා. අද ඒ වැනි පැත්ත. ඒ නිසා ඒ රජවරු පත් කරගත්තෙත් වෙන කවුරුවත් නෙවෙයි පින්නතුනේ අපිමයි. රජුරු පත් කරගෙන වෙන මොහොකටවත් නෙවෙයි දඬුවම් කළ යුත්තන්ට දඬුවම් දෙන්න. වැරදි කරන අයට ඒක නිවැරදි කළා මොකක් හරි මාවතකට ඒත් යොමු කරන්න. ඒක නොවෙනකොට රජුරුවන්ගෙන් වැඩක් පින්නතුනේ වෙන්නේ නැහැ. ඒකෙනුත් තේරෙනවා පින්නතුනේ Tamanට අයිති නැති දේවින් එහෙම ගන්න ගියාම ගත්තද කියලා ඇහුවම නෑ කියනවා අන්තිමට බොරුත් කියනවා. බුදුහාඳුරු වදාලා රාජකාරියේ වශයෙන් Tamanට අයත් දේ අල්ලසක් නොදුන්නොත් පින්නතුනි කරගන්නද බෑ. ඒක හොරකම. යටින් ගානක් දුන්නොත් හරිය නැත්තම් පින්නතුනි බෑ. එහෙම කරන්න අමාරුයි. ඒක හොරකම හොඳ නෑ ඒවා. අධාර්මිකව හම්බ කළ දරුවන්ට කන්න දුන්නත් කවදාවත් ඒව yaadෙන්නේ නෑ. ලාභය බලාපොරොත්තුෙන් එහෙම කරන්නේ. අපි සමහර දේශනාවලත් කියලා තියෙනවා. ඒක මහත්තයෙක් කියනවා හාමුදුරනේ මට බලයේ තිබුණු කාලේ නිලයේ තිබුණු කාලේ සතියකට බඩවලු දෙකක් අරන් යනකෝ ගෙදර ධාර්මිකව නෙවෙයි අධාර්මිකව. දැන් කඩේකට ගියා සබන් කෑල්ල දෙයක් ගත්තා. කඩේකට ගියා සීනි කිලෝයක් ගත්තා. සබා කඩේට ගියා තේකොළ 500ක් ගත්තා. ඉතින් බඩමල්ල හරිනේ. අරන් ගිහිල්ලා ගෙදර දුන්නු නෝනට දුන්නු කිසිම දවසක හාමුදුරුවනේ නෝන කවදාවත් ඇහුවේ නැහැ කිව්වා කොහෙන්ද මහත්තයා මේ බඩමල්ලක් කරන් එන්නේ කියලා. හාමුදුරුවෝ විශ්වාස කරන්න මේ බඩමල්ල අරන් ගියපු සෑම දවසකම මගේ දරුවෝ මම රැයකටත් උස්සන් ගියා කුස්පිරිතාලෙට. රැය දෙකටත් දරුවෝ උස්සන් ගියා කුස්පිරිතාලෙට. ඇයි මේ? අධාර්මිකව හම්බ කරපුවා. එතකොට ඒ කිරි බොන්න දෙන්නේ කාටද? දරුවන්ට. කිරි පැකට් එකක් මිනිස්සුන් නිකන් එල්ලුවාම කඩේකට ගිහලා නිකන් දෙයි. තියෙන බලය නිසා. නමුත් ඒ මිනිස්සයයි මුදලාරි කිරි දෙන්නේ සාප කර කර. ඇයිද යන්නේ? කිරි පැකට් එකේ ගාන හොයන්නේ මේ මිනිස්සයා කිරි පැකට් කීයක් තව විකුණන්න ඕනද? ධාර්මිකයි නෑ ඒ කිරි දෙන්නේ දරුවන්ට. ඒ කිරි බොන්නේ දරුවෝ මෙන්න ලෙඩ වෙනවා. බේත් වලට මනිත් පැත්තෙන් සල්ලි යනවා. ඒ මහත්තයා කිව්වේ. දැන් විශ්‍රාම ගිහිල්ලා හාමුදුරනේ පුළුවන් කාලේ ඒවා කරා කිව්වා. පුළුවන් කාලය කියලා කියන්නේ බලය නිලය ඔක්කොම තිබිච්ච කාලේ කළා කිව්වා. දැන් හිතා ගන්න පුළුවන් කවුද කියලා. ඒ මහත්තයා හැබැයි කිව්වා හඳුනේ තවත් කෙනෙකුට ඒ වරද නොකරන්න බන කරුණත් කමන්නේ මේ කියන්න කිව්වා. ඒකයි මේ කිව්වේ. නමුත් දැන් බෑ හන්නේ දැන් මොකුත් හම්බෙන්නේ නැහැ නේ. දැන් නිලයක් නැහැ බලයක් නැහැ විශ්‍රාම ගිහිල්ලා. දැන් හඳුනේ 1යි 2යිද හදන්නේ සම්බෝලයේ බතුයිද දරුවෝ තුන්දෙනාත් එක්ක කාලා ජීවත් වෙනවා. කිසිම දරුවෙක් ලෙඩ වෙන්නේ නැහැ කිව්වා. දැන් තේරෙනවද? නොමනා විදියට කියන්නේ අධාර්මික විදියට හම්බ කළ දරුවන්ට කන්න දුන්නත් ඒවා ඇයි සම්මා කම්මන්ත නෙවෙයි ඒවා. සම්මා කම්මන්ත නෙවෙයි ඒවා. සම්මා කම්මන්තේ වැරදුණු තැන පින්නතුනේ අනිත් පැත්තෙන් ඒවත් මේ ලාභයේ බලාපොරොත්තුෙන් කළාට පින්නතුනේ ඊට වැඩි ලාභයක් බේත් වලට යනවා. ඒ කියන්නේ සල්ලි යනවා. බන්න වෙන හැටි ඒවා. ඒකයි බුදුහාරු කිව්වේ ඒ අලසක් නොදුන්නොත් කෙනෙකුට යමක් කරගන්න බෑ. නමුත් ඒක තේරුම් ගන්න ඕනේ ගන්න කෙනා අලස ගත්තත් මේව දෙන්නේ දරුවන්ටයි. නමුත් මේක හොඳ නෑ. රාජකාරියට අදාළ දෙයක් නේ. රාජකාරිය තුල නම් රාජකාරිය තුල ඉදී කරන්න ඕනේ. ඒ වගේම හරියට වැඩ කරන්නේ නැතුව බොරුවට දවසක වල අතපත ගාලා මාසික පඩිය ගන්නම් ඒකත් පින්න හොරකමක් ඒක. අදත්තාදානේ සම්මා කම්මන්ත නෙවෙයි ඒවා. පින්නතොට මතක ඇතිනේ. ලොබඩ සංගරාවෙත් කිව්වනේ කෙලියට කඩක් සංගවා යහළුවෙකු ගෙනේ එලිකොට නැවත දුන් මිනිසෙකුට එතෙකිනේ. විලි වැස්මක් නොම විය දෙවි වුණත් අනේ කෙලියටවත් නොකරව් සොරකමක් දැනේ. සෙල්ලමටවත් හොරකම් කරන්න එපා කිව්වා. ඒ කියන්නේ ඒවා නියම කර්මාන්තේ නෙමෙයි. තුන්වෙනි එක තමයි පින්නතුනේ කාම මිත්‍යාචාරය. කාමේසු මිත්‍යාචාරය. කාම මිත්‍යාචාරය. ඒක කාම මිත්‍යාචාරය සම්පූර්ණ වෙන්න භාගතුන් වහන්සේ වදාළ ගැහැණු පිරිමි ආදී දෙන්නෙක් වෙන්නට ඕනේ. ඊට පස්සේ මෙවුන්දම් සේවනය කිරීමේ අදහස තියෙන්න ඕනේ. මෙවුන්දම් සේවනය කිරීමේ ප්‍රයෝගයේ තියෙන්න ඕනේ. ඒ මෙවුන්දම් සේවනය කිරීම තුළ ආස්වාදයේ විඳින්නට ඕනේ.
මෙන්න මේ කරුණ ටික සම්පූර්ණ වෙනව නම් ඒ කාම මිත්‍යාචාරයයි. අග්ගඤ්ඤ සූත්‍රයේම කොටසක කියනවා පින්නතුනි භාගතුන් වහන්සේ මහණෙනි ඉස්සර මිනිස්සු ලස්සනයි සමහර කෙනෙක් අවලස්සනයි අවලස්සන මිනිස්සු වර්ණවත් අය කෙරෙහි ලස්සන මිනිස්සු කෙරෙහි රාගය කියන එක උපදවා ගත්තා. මේම කාලයක් යනකොට ස්ත්‍රියට ස්ත්‍රීලිංගියත් පුරුෂයාට පුරුෂලිංගියත් මේ ආදී වශයෙන් පහළනවා. ස්ත්‍රිය බොහෝ වෙලාවක් පුරුෂයෙක් බලන් ඉන්නවා, පුරුෂය ස්ත්‍රියට බලන් ඉන්නවා. කාම ගින්නෙන් මේ කය පින දැවෙනවා. ඒ රාගය ඇති වෙනකොට පින්නතුනි කය පිච්චෙනවා. ඒ කය පිච්චෙනකොට රාගයෙන් දැවෙනකොට ඒත්තෝ කාමාදී ආසාවන් ඉෂ්ට කරගත්තා. වැඩිපුර කාලයක් ඒ කාමයේ යෙදීමේ තියෙන අවශ්‍යතාවය නිසා ගෙවල් දොරවල් හදන්න පටන් ගන්න වහුම් වෙන්න, ඒ කියන්නේ මුලා වෙන්න ගෙවල් දොරවල් හදන්න පටන් ගත්තා කිව්වා. වරදක් දෝෂයක් නෙමෙයි මේ කියන්නේ. ඒ අවලස්සනයි ලස්සනයි කෙරෙහි රාගය උපදවාගෙන කාම මිත්‍යාචාරය පටන් ගත්තා කිව්වා. අන්තිමට මිනිස්සු වසලය කියලා බැලලා තියෙන්නේ. අලුවලුයි ගොමවලුයි දමල ගහනවලු. අදත් ඉන්දියාවේ භාර්යාවක් ඒකන සරණ පාවාගෙන යනකොට ලෝකෝපපත්ති වංශ කතාවන මිනිස්සු අලුවලුයි ගොමවලුයි දමල ගහනවා. ඒ වංශ කතාවේ ආරම්භය තමයි පින්නතුණි යතන. අද වුණත් ඒ දේ මිනිස්සු ඉන්දියාවේ කරන්නේ ඒ කියන්නේ බිරිඳක් තමන්ගේ ගෙදරට ඒ කියන්නේ සාමිදියන් එහෙම කැඳවාගෙන යනකොට අලුවලුයි ගොමවලුයි දමල ගහන්නේ ඒක විහිළුවට වගේ කරන්නේ ඒවා. එහෙම දේවල් තියෙනවනේ. නමුත් ලෝකෝපපත්ති වංශ කතාව තමයි පින්නතුණි අන්න අතන අග්ගඤ්ඤ සූත්‍රයට අනුව භාගතුන් වහන්සේ වදාළේ. සමහර මිනිස්සු පින්නතුනි සමහර වෙලාවට ජීවත් වෙන්නේ අතීත කාමයේ තුලමයි. ඔය ඇත්තෝ කායික වශයෙන් අතීතයේ කාමයක් වින්දා. දැන් ඒ කාමය නිකන්වත් හිතන්න එපා වර්තමානයේ තුල. හේතුව තමයි අතීත කාමයේ ගැන ආයි හිතන්න වර්තමානයට ගන්න වෙන එකම දේ තමයි වර්තමානයේ තුල හේතු හැදෙනවා. අතීත ඔයත් විඳපු කාමයේ ගැන දැන් හිතනකොට සතුටක් නැද්ද? සතුටක් තියෙනවා. නමුත් ඒ සතුට වෙන්නේ මොකේද? දුකට සැපතකටද? දුකට. දුකට සතුට වෙන කෙනා කවදාවත් දුකෙන් මිදෙන්නේ නැහැ. ඒසක් කායික වශයෙන් අතීතයේ කාමයක් වින්දනම් දැන් ඒ කාමයේ වර්තමානයට ගන්න එපා. වර්තමානයේ තුල හිතන්න එපා. අතීතයේ විඳපු කාමයේ අතීතයට යන්න දෙනවා මිසක ඒක වර්තමානයට ගන්න එපා. ගත්තොත් වෙන එකම දේ තමයි වර්තමානයේ තුල හේතු හැදෙනවා. හේතු සකස් වෙනවා. හේතු සකස් වෙනකොට අනාගතයට නම් හරේ ඵලයකුත් සකස් වෙලා. ඒ හේතුඵල ධමයක් නෙමේක. ඔයත් හොඳටම දන්නවා මේ කුණු ගොඩ මේ කුණු පංචස්කන්ධය ලබන්නේ නැතුව ආයි කාමයක් විඳින්න පුළුවන්ද බැරිද? බෑ. මේ කුණු පංචස්කන්ධය ලබන්නේ නැතුව ආයි කාමයක් විඳින්න බෑ. මොකද දැන් මේ කාමයේ වින්දෙත් මේ කුණු පංචස්කන්ධය තුල හිඳගෙනමයි. එහෙනම් ආයි විඳින්න ඕන නම් මේ කුණු කොට ආයි ලබන්න ඕනේ. ඒ නිසා කරන්නේ මොකද්ද? මේ කාමයේ විඳින්න තියෙන ආසාවට තමන්ම මේ කුණු කොට ආයි ප්‍රාර්ථනා කරනවා. එතකොට මේක අම්මා හදපු එකක් නෑ. මේක තාත්තා හදපු එකක් නෑ. මේක අපි විසින් හදාගත්තු අතීත හේතුවක ඵලයක්. වැඩේ කියන්නේ ඵලයේ හැට ලැබිලා තියෙන කුණු කොට. මේ මට තියෙන්නේ මම අතීතයේ හදපු හේතුවක ඵලයක් පින්නතන. මේ කුණු කොට මේක අම්මා තාත්තා හදපු එකක් නෙවෙයි. මේක මං විසින් අතීතයේ හදාගත්තු හේතුවක ඵලයක් මේ. දැන් පින්නතුන් තේරෙනවද? අතීත හේතුවක ඵලයක් නෙවෙයිද කුණු කොට? හේතුවක ඵලයක්. දැන් මේ වර්තමානයේ තුල මේ කුණු කොට ලබාගෙන මම මේ ජීවිතය තුළ හේතු හැදුවොත් අනාගතයටත් මේ කුණු කොට මේ විදිහටම ලැබෙනවා. ඒකයි කිව්වේ ඔයත් කිසි කෙනෙකුට ආයි කාමයක් විඳින්න බෑ මේ කුණු කොට ලබන්නේ නැතුව. ඒ නිසා කරන්නේ මොකද්ද? කාමයේ විඳින්න තියෙන ආසාවට නැවත මේ කුණු කොටම ප්‍රාර්ථනා කරනවා. පංචකාම සම්පත්තිය නිසා සමහර මිනිස්සු විඳින සුවය සමහර මිනිස්සුන්ට තේරෙන්නේ මේ ආත්මේ ලබන නිවනක් වගේ. කාමයේ නිසා විඳින සුවය ඉන් එහා ලෝකයක් නෑ සමහර මිනිස්සුන්ට. ඒකම තමයි එකම ලෝකේ. රාගයට කාමයට එකතු වෙන්න කවදාවත් ඊළඟ ජීවිතේ ප්‍රාර්ථනා කරන්න එපා. ප්‍රාර්ථනා කරන්න පින්කම් වලට එකතු වෙන්න. අඹසම යුවලක් හැටියට ඒ දෙන්න කැමති මේ ජීවිතේ වගේ ඊළඟ ජීවිතේ එකතු වෙන්න. සමහරු කියන්නේ
මගේ මහත්ය ඊළඟ ආත්මෙත් ලැබෙන්න ඕන අහන්නේ බෝධිසත්වයෙක් වගේ. එතකොට මහත්යම ප්‍රාර්ථනා කරන්නේ ඇයි? රාගයට නෑ, කාමයට. ඊළඟ ජීවිතයේ මහත්ය ප්‍රාර්ථනා කරන රාගයට කාමයට නෙවෙයි පින්කම් වලට. ඒ කියන්නේ නකුල මාතා නකුල පිතා ගත්තත් එහෙමනේ. නකුල මාතාවට නකුල පිතාම ඊළඟ ජීවිතයටත් ඕන කිව්වේ ඇයි? කාමයක් විඳින්නද? නෑ. නකුල මාතාව කිව්වේ බුදුහාඳුනේ මේ වගේ සාම්පුරුෂයෙක් මටයි ලැබෙන්නේ නෑ. ඒ නිසා බුදුහානේ සසරේ දැන් ගොඩක් දුර පින්කම් කරගෙන අපි දෙන්න මේ ගමන ගොඩක් දුර ඇවිල්ලා තව ටික දුර යන්න තියෙන්නේ. ඒ ටික දුර යන්න මට ඕන එකම කෙනා තමයි මගේ නකුල පිතා. එහෙනම් ඒ ඕනකම තියෙන රාගයට එකතු වෙන්නේ නැහැ පින්නතුනේ. කාමයට එකතු වෙන්නේ නෙවෙයි. ඒ දෙන්නට ඕන ඉක්මනට සසර ගමන හරි ලස්සනයිනේ පින්නතුනේ. කොච්චර ලස්සනද බලන්නකෝ. ඒ මබසෙමිලුකට ප්‍රාර්ථනා කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. භාගතුන් වහන්සේ එපා කිව්වේ නැහැ. බුදුහාරු ගාවට ගිහලා එකේ බුදුහාන්නේ අපි දෙන්න ඊළඟ ජීවිත එකතු වෙන්න කැමති මොනවද කරන්න ඕනේ කියලා. බුදුහාතුරුත් කරන්න ඕනේ ටිකත් ඔක්කොම කිව්වා. ඒ සියල්ලත් කියලා භාගතුන් වහන්සේ කාමී රාගයට නම් ප්‍රාර්ථනා කරන්න එපා. පින්කම් වලට ප්‍රාර්ථනා කරමු. ධර්මපාල ජාතකේ පින්නතුට මතක ධර්මපාල අඹසම ඉවල සදාර සාමිපුර කියන්නේ සන්තුෂ්ටිය තුල බ්‍රාහ්මණයෙක් හැටියට පින්නතුනේ ඒක ඇත්ත ගත කළ ජීවිතයේ කියනවා මයංච භරියා නාතික්කමාම. ඒ කියන්නේ අපි අපේ භාර්යාව කවදාවත් ඉක්මවා ගියේ නෑ. ඒ වගේ අපේ භාර්යාවරු කවදාවත් අපි ඉක්මවා ගියෙත් නෑ. අපි තරුණ විය ඉක්ම ගියාට පස්සේ ඒ කියන්නේ කාමයේ කියන්නේ මොකක් හරි මේකේ මිදලා අවසන් කියන්නේ ඇති වෙන දවසක් තියෙනවනේ මේකේ. ඒක යම් දවසක මෙහි ඇතිවීමක් තිබුණාද අපි එදාට ගත කළේ බ්‍රහ්මචාරී අන්න ජීවිතයක්. බ්‍රහ්මචාරී ජීවිතයක්. මේක හැමදාම කාමී විඳින්නට බෑ. මේකේ යම් කිසි දවසක පින්නතුනේ ඇතිවීමක් මේකේ තියෙන්නට ඕනේ. ඉතින් බුදුහාඳුර වදාලා මෙන්න මේ ටික තේරුම් අරගෙන අදත්තා දානය, ප්‍රාණඝාතය, අදත්තා දානය, කාමමිත්‍යාචාරය මේ තුනෙන් වැළකීම තමයි සම්මා කම්මන්ත කියලා කියන්නේ. ඉතින් මේ ඉගෙන ගත්තේ ආරෂ්ඨායක මාර්ගයේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත 4 වෙනි කොටස පින්නතුනේ. ඉතින් මේ දිනවල සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම 37ක්නේ සත්‍තිස් කියන්නේ. බෝධි කියලා කියන්නේ අවබෝධයේ පිණිස, පාක්ෂික කියලා කියන්නේ හේතු වෙන. අවබෝධයේ පිණිස හේතු වෙන කරුණු තියෙනවා කිය 37ක්. අවබෝධයේ පිණිස හේතු වෙන කරුණු තියෙනවා 37ක්. එයින් එකක් තමයි පින්නතුනේ සම්මා කම්මන්ත කියලා කියන්නේ. ඒ කාරණා මේ ඉගෙන ගත්තේ මේ දේශනාව බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කිරීමෙන් පහල කරගත් උතුම් පුණ්‍ය කුසල් බලයෙන් පින්වත් සෑම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මාබෝධය තුළින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණාභෝධයම සාක්ෂාත් වේවායි සාදු 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 කියලා ප්‍රාර්ථනා කරන්න. අද අපේ සජීවී ධර්මානුශාසනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කළේ පන්නිපිටිය දෙපානම පදිංචි වසන්ති ඩයස් මහත්මිය ඇතුළු පවුලේ සහෝදර සහෝදරියන් සෑම දෙනාම එකතු වෙලා සිද්ධ කළ පින්කම බලාපොරොත්තු වුණේ පන්නිපිටිය සෙස්සිරි ප්‍රදේශයේ පදිංචිව සිට වසර 6කට කලින් පරලෝව සපත් වන්ට යෙදුණු එම්.එච්. ජයසේන අපේ ආදරණීය පියාණන්ට මේ උතුම් පින අනුමෝදන් වේවා. සංසාර දුක් කෙලවර ජයසේන අපේ පියාණන් වහන්සේට මේ උතුම් පින නිර්වාණාභෝධයේ පිණසම හේතු වේවා. අපේ තාත්තා නිවන් දකීවා කියලා සාදු කියන්නේ. ඒ වාගේ වසර 7කට කලින් මිය පල්ලව සපත්වන්ට යෙදුණු සෝමාද සිල්වා ආදරණීය මෑණියන්ටත් වසර 22කට කලින් මිය පල්ලව සපත්වන්ට යෙදුණු අසංග ඩයස් මහත්මයා සහ සාංශාරික වශයෙන් මිය පල්ලව සපත්වන්ට යෙදුණු සිහි කටයුතු සියලුම ඥාතීන්ටත් මේ උතුම් පින අනුමෝදන් වේවා. ධර්ම දේශනාව ශ්‍රවණය කළ සියලුම දෙනාගේ නමින් මිය ගිය සිහි කටයුතු සසරගත ඥාතීන්ටත් මේ උතුම් පින අනුමෝදන් වේවා. සංසාර දුක් කෙලවර ඒ ඇත්තෝ අමා මහ නිවනින්ම නිවී සැනසෙත්වායි සාදු 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 කියලා ප්‍රාර්ථනා කරන්න. අපේ බොරලන්දියේ වජිර ඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු බෞද්ධ ආමාද්‍ය ජාලයේ සමස්ත කාර්ය මණ්ඩලයටත් ඒ වගේම පවුලේ දූ දරුවන්ට වැඩිහිටියන් ඇතුළු සියලු ලක්වැසි ලෝවච සෑම දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. විජයශ්‍රී ජයශ්‍රී මා බෝහාම්දුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන්
ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඇත රුවන්වැලි මහසෑයේ අනන්ත ගුණානුභාව බලයෙන් අවුරුදු 45ක් පුරාවට ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ පහසලද අපේ දලදා හාමුදුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් පින්වත් සෑම දෙනාටම සිතක් වේවා ශාන්තියක් වේවා යහපතක් වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දිගාසරි සම්පත්තියම ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක් ශ්‍රවණය කළා. ඒ සෑම සියලු දෙනාම බලාපොරොත්තු වන චතුරාර්ය සත්‍ය ධර්මාබෝධය තුළින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණාබෝධයම සාක්ෂාත් කරගන්නට මේ උතුම් කුසලයේ හේතු වාසනා වේවා. සෑම දිනාටම නිවන් පිණිසම මේ කුසලයේ පවතිවා කියලා සාදු කියන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.